ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා දැන් ඔබ සවන් දෙන්න සූදානම් වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වැඩ සිටි මහරහතන් වහන්සේලාගේ උතුම් අදහස් වලටයි. රහතන් වහන්සේලා ගැන අසන්නට ලැබීම පවා කොයිතරම් දුර්ලභ දෙයක්ද. රහතන් වහන්සේලා කියන්නේ මේ මිහි මඩල සුන්දර කළ ආශ්චර්යවත් මිනිසුන් කොටසක්. ඊතරම් සුන්දර සිත් ඇති, ඊතරම් පිවිතුරු වචන ඇති, ඊතරම් නිර්මල චරිත ඇති, ඊතරම් නිකලස් මුනිරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළවන්නේ ඊටාම කලාතුරකින්. දෙව්මිනිස් ලෝකයට මහා කරුණාවෙන් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ ශාසනයේ පමණයි රහතන් වහන්සේලා පහළවන්නේ. කරුණාවෙන් ඉතිරී ගිය, ප්‍රඥාවෙන් බබලී ගිය ඒ බුදුරජාණන් වහන්සේගේ හැම බණපදයකින්ම මේ මනුස්ස సంతානය සුන්දර වෙනවා. කෙලෙස් පීඩා දුරු වෙනවා, හිත සැනසෙනවා. ඒ රහතන් වහන්සේලා ආයි කවදාද අපට මේ ඇස් දෙකෙන් දැක ගන්නට ලැබෙන්නේ? දැන් මේ රහතන් වහන්සේලා තමන්ගේ තොරතුරු ඔබට කියද්දී ඔබ ඉදිරියට උන්වහන්සේලා වඩිනවා වගේ, ඔබ සමග ඒ රහතන් වහන්සේලා කතා කරනවා වගේ ඔබ සවන් දෙන්න ඒ රහතන් වහන්සේලාගේ නිකලස් හදවත් තුල රිද්මයට, උන්වහන්සේලාගේ හදවත් තුල තිබුණ ස්වරය කොයිතරම් නිර්මලයිද, කොයිතරම් ආශ්චර්යයිද. දැන් සවන් දෙන්න. මේ ගාථාව වදාළේ නිග්‍රෝධ රහතන් වහන්සේ. සංසාර දුකට මගේ හිතේ දැන් කිසිම බයක් නැහැ. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අමා නිවන් ලබා දෙන්නට අතිශයින්ම දක්ෂයි. සසර දුක නැති ඒ අමා නිවන් සුව වෙත භික්ෂුන් වහන්සේලා ගමන් කරන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. මේ ගාථාව වදාළේ කුමාපුත්ත රහතන් වහන්සේ. බණ ඇසීම කොයිතරම් හොඳද? අහපු බණට අනුව ජීවත් වීම ඊටත් වඩා හොඳයි. හැමතිස්සෙම තණ්හාවෙන් තොරව ජීවත් වෙන එක හරිම හොඳයි. අහන බණවල අර්ථ නුවණින් විමසීමත් ඒ වගේම හොඳයි. ඒ බණ ගෞරවයෙන් පිළිගැනීම කොයිතරම් හොඳ දෙයක්ද? අන්න එයාට තමා
කෙලෙස් නැති පුද්ගලයාගේ මහානකම කියලා කියන්නේ. මේ ගාථාව වදාළේ ගවම්පති රහතන් වහන්සේ. එයාට පුළුවන් වුණා සරබූ නම් ගංගාවේ ගලා බැසීම 이르දි බලයෙන් නවත්වන්නට. ඒ ගවම්පති භික්ෂුව ඉන්නේ කෙලෙස් නැතිව, තණ්හා නැතිව, කෙලෙස් ඉක්මවා ගිහින් ඉන්නේ, භවයෙන් ඈතර වෙලා ඉන්නේ. ඒ මහා මුනිවරයාණන් වදින්ට දෙවියන් පැමිණෙනවා. මේ ගාථාව වදාළේ සුමංගල රහතන් වහන්සේ. මිදුන එකමයි හොඳ. ඔව්, මිදුන එකමයි හොඳ. තුන් කුදෙන්ම මිදුන එකමයි හොඳ. දෑකෙති වලින් මිදුණා, නගුල් වලින් මිදුණා, උදළු වලින් මිදුණා. දැන් ඒ වයින් ඕනම දෙයක් මෙහි තිබුණා. ඔව්, මෙහි තිබුණා මට නම් වැඩක් නෑ. ඔව්, වැඩක් නෑමයි. පින්වත් සුමංගල, ධ්‍යානම වඩන්න. පින්වත් සුමංගල, ධ්‍යානම වඩන්න. පින්වත් සුමංගල, පමා නොවි ධර්මයේ හැසිරෙන්න. මේ ගාථාව දාලේ කාදියාන රහතන් වහන්සේ. ඒ කාදියාන දැන්වත් නැගිටපන්. පළඟක් බැඳගෙන වාඩි වෙයන්. ඔව්, ওই විදිහට නිදා ගන්න පුරුදු වෙන්න එපා. නිදි මරාගෙන භාවනා කරන කෙනෙක් වෙන්න. ප්‍රමාදි උදවියගේ ඥාතියා වන මාර්යා කම්මැලි නුඹව හඳුනාගෙන වංචා කොට පරදවන්න එපා. මේ ඉපදීමත් ජරා වීමත් ඔබ යට කරගෙන යන්නේ මහා සාගරේ රළ ගෙඩි වගේ. තමන්ගේ ජීවිතයට යහපත ලැබෙන දූපතක් හදාගන්න වෙන බාහිර පිහිටක් ඔබට නැහැ. ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ පවා මේ රාගාදී කෙලෙස් වලින් මිදුනේ, මේ ජාති ජරා මරණ බියෙන් ජයගත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්මයි. ඉතින් ඔබත් මේ දවල් රැ දෙකේම අප්‍රමාදීව භාවනා කරන්න. නිවන් මාගේ දැඩි ලෙස යෙදෙන්න. ඉස්සල්ලාම කාම බන්ධනයෙන් නිදහස් වෙන්න. දෙපට සිවුරක් පොරවාගෙන දැලි පිහියෙන් හිසක් මුඩු කරගෙන පිණ්ඩපාත යන්න. ලැබෙන දෙයක් වළඳන්න. නිදා ගැනීම කියන්නේ ක්‍රීඩාවක්. ඒකට ඇලෙන්න එපා. පින්වත් කාතියාන, මාර්ගයේ වඩමින් ධ්‍යාන වඩන්න. පින්වත් කාතියාන, ධ්‍යාන වඩන්න. මේ කෙලෙස් සටනින් ජය ලබන්න. නිවන් මාගේ දක්ෂ වෙන්න. අනුත්තර වූ පාරිශුද්ධත්වය ලබා ගන්න. ඇවිලෙන ගින්නක් වතුරෙන් නිවෙනවා වගේ
පිරිනිවී යන්න. පහනේ සිළුව යාන්තමට දිලෙනවා. හමා යන සුළඟට ලතාවක් වගේ සෙල්ලවි නිවිලා යනවා. ඔබත් කිසිවෙකුට බැඳෙන්න එපා. මායාව පරදවන්න. ඔව්, මායාව පරදවන්න. ඔව්, දැන් මේ භික්ෂුව සියලු විඳීම් කෙරෙහි ඇති රාගය දුරු කරගත්තා. මේ ජීවිතයේදී සිහිල් වෙලා පිරිනුවන් පාන අතුරුයි දැන් බලාගෙන ඉන්නේ. මේ ගාථාව වදාළේ සුබාහු රහතන් වහන්සේ. සුන්දර ගීතයක් වගේමයි මේ වැස්ස ඇදහැලෙන්නේ. සෙවලි කළ මේ කුටියත් හරි සනීපයි. ජනේලයක් වහලා තියෙන්නේ. මගේ සිත කායානුපස්සනාව තුල ඊතා හොඳින් සමාධිගත වෙනවා. ඉතින් වෙහිවලා කුල ඕන තරම් වැස්ස වහින්නේ. මේ ගාථාව වදාළේ සීවලී රහතන් වහන්සේ. මං කුටියක පදිංචියට ආවේ උතුම් අදහසක් හිතේ තියාගෙන. මගේ ඒ උතුම් අදහස මට ඉටු කරගන්න පුළුවන් වුණා. ආර්ය සත්‍ය අවබෝධය දුකින් නිදහස් වීමත් මං ලබා ගත්තා. හිතේ මුල් බැසගෙන තිබුණ හැම මානයක්ම උදුරලා දැම්මා. මේ ගාථාව වදාළේ චන්න රහතන් වහන්සේ. උතුම් සම්බුදුනුවණින් වදාළ මේ සද්ධර්මයේ පුදුමාකාර රසයක් තියෙන්නේ. පුදුම වටිනාකමක් තියෙන්නේ. ඒ උතුම් සද්ධර්මය අසාගෙන මං පිළිපැද්දා. අමා නිවන් දකින අදහස විතරමයි මට තිබුණේ. අපගේ බුදුරජාණන් වහන්සේ පුදුමාකාර දක්ෂකමකින් මේ අමා නිවන් මඟ පෙන්වා දෙන්නේ. මේ ගාථාව වදාළේ හත්තාරෝහක පුත්ත රහතන් වහන්සේ. ඉස්සර මගේ හිත ආසාව ඇතිවන සෑම අරමුණකම හිතු මනාපෙට කැරකි ගියා. එහෙත් දැන් මේ සිතට නිග්‍රහ කරලා හොඳ නුවණකින් යුක්තව මං සිත දමනය කරගත්තා. මද කිපුණ ඇතික්ව හින්දුවකින් පාලනය කරනවා වගේ. මේ ගාථාව වදාළේ උසභ රහතන් වහන්සේ.
අලුතින් වැහැපු වැස්සට ගස් කොළන් හොඳට තෙමිලා තියෙන්නේ. කඳු මුදුන් වල ලස්සනට වැඩුණු ගස්වැල් පෙනෙනකොට උසබගේ හිතට හරි කැමැත්තක් ඇති වෙනවා. ඇත්තෙන් ඔහු කැමති ආරණ්‍යයකට ගිහින් ලැබෙන විවේකයට විතරයි. මේ ගාථාව වදාළේ වනවච්ච රහතන් වහන්සේ. මං ඉන්න වනාන්තරයේ සීතල දියදහර ආකාශය වගේ නිල් පාටයි. අවට භූමිය හරිම ලස්සනයි. රාත්‍රී කාලයට කලාමැදිරියන්ගෙන් පිරීලා එළිය වෙන ඒ කඳුවලට මං හරිම කැමතියි. මේ ගාථාව වදාළේ වනවච්ච රහතන් වහන්සේගේ ශිෂ්‍ය වූ සාමණේර රහතන් වහන්සේ. මගේ උපාධ්‍යායන් වහන්සේ මට මෙහිම කිව්වා. පින්වත් සීවක, අපි මේ ගම අත්හැරලා වනාන්තරයට යමු. ඇත්ත. මගේ අදහසත් ඒකමයි. මගේ ශරීරය මේ ගමේ තිබුණට මගේ සිත ගිහින් තිබුණේ වනාන්තරයට. මං ගමේ සැතපුණත් සිත ගියේ වනයේටමයි. සැබෑ තත්ත්වයේ දකින්න කෙනෙකුට ඇලීමක් නම් ඇතිවන්නේ නැහැ. මේ ගාථා වදාළේ වල්ලිය රහතන් වහන්සේ. දොර කවුළු 5ක් ඇති කුටියක් තියෙනවා. ඒක ඇතුලේ වඳුරෙකුත් ඉන්නවා. ඉතින් මේ වඳුරා වරින් වර ඒ දොරින් එහාට මෙහාට එබිකම් කර කර බාහිර ලෝකෙත් එක්ක එකතු වෙනවා. ඒ වඳුරා ඔහොම නැවතියම් දුවන්න ලෑස්ති වෙන්න එපා. දැන් නුඹේ කුටිය ඉස්සර වගේ නොවේ. ඉඳුරන් দমনය කරගෙන විදර්ශනා ප්‍රඥාවෙන් නුඹට නිග්‍රහ කරලා තියෙන්නේ. ආයෙත් නම් මේ සංසාර ගමන නුඹට යන්න බෑ. මේ ගාථා වදාළේ සම්බුල කච්චාන රහතන් වහන්සේ. වැස්ස වහිනවා. එතකොට වැස්ස ගලාගෙන යනවා ගල ගල කියන හඬින්. ඒ භයානක ගල් ගුහාවේ මං තනියමයි ඉන්නේ. භයානක ගුහාවක මං තනියම හිටියත් මගේ හිතට කිසිම බියක් නැහැ. තැති ගැනීමක් නැහැ. ලොඹු දහ ගැනීමක් නැහැ. මේ භයානක ගුහාවේ තනියම ඉන්න මට කිසිම බියක් නැත්තේ. තැති ගැනීමක් නැත්තේ. ලොඹු දහ ගැනීමක් නැත්තේ. ඒක මගේ ධර්මතාවක්.
මේ ගාථාව වදාළේ උසභ රහතන් වහන්සේ. මං අමුතුම හීනයක් දැක්කා. මං කරේ දාගෙන හිටිය අඹදළු පාට සිවුරක්. ඇතෙක් පිටි වාඩි වෙලයි ගමට පිණ්ඩපාත ගියේ. මහා ජනකාය ඉදිරියේ මං ලැජ්ජාවටපත් වුණා. ඇතාගේ පිටින් බිමට බහිනකොටම මට ඇහැරුණා. අන්න ඒ වෙලාවේ මට මං ගැනම විශාල කලකිරීමක් ඇති වුණා. මං එතකොට අහංකාරකමින් මත් වෙලා හිටියේ. එහෙත් දැන් මං ආසවක්ඛය ඥානෙ ලැබූ අරහත්ත්වයට පත් වුණ කෙනෙක්. මේ ගාථාව දාලේ මෝඝරාජ රහතන් වහන්සේ. මේ පාට නම් ලස්සන නෑ තමයි. ඒ වුණාට මේ භික්ෂුවට තියෙනවා ලස්සන හිතක්. පින්වත් මෝඝරාජ, ඔබ තුල තියෙනවා හොඳින් සමාධිමත් වෙච්ච හිතක්. භික්ෂුවක් වන ඔබ මේ හිම වැටෙන සීතල රාත්‍රියේ කොහොමද ගත කරන්නේ? ඔව්, මං අහලා තියෙනවා මුළු මගධ ජනපදයේම ගොවිතැනින් සරුසාරයි කියලා. ඉතින් සූසි ජීවත් වෙන අනිත් අය වගේ තමයි. මාත් පිදුරු කුටියක සුවසී ගත කළා. මේ ගාථාව වදාළේ කුමාර කස්සප රහතන් වහන්සේ. ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේලා ආශ්චර්යයි. මේ ශ්‍රී සද්ධර්මයත් ආශ්චර්යයි. ශාස්ත්‍රඥ වහන්සේ නමක් මුණ ගැසීම, ශාස්ත්‍ර සම්පත්තිය ආශ්චර්යයි. එනිසාමයි ශ්‍රාවකයන්ට මේ ආශ්චර්යවත් ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. අසංඛේය කල්ප ගණනක් තිස්සේ මට ලැබිච්ච එකක් තමයි මේ පංච උපාදානස්කන්ධ ජීවිතය. නමුත් මේ ජීවිත අතරින් මේ ජීවිතය විතරයි අවසාන ජීවිතය උනේ. මේක මගේ අන්තිම සිරුර. ඉපදෙන මැරෙන සංසාරයේ හැදින පුනර්භවයක් නම් මට ආයිමත් නැහැ. මේ ගාථාව වදාළේ බ්‍රහ්මාලි රහතන් වහන්සේ. කාටද තියෙන්නේ දමනය කළ ඉඳුරන්? රියදුරෙක් අශ්වයන්ව හොඳ හැටියට දමනය කරගත්තා වගේ. කාටද තියෙන්නේ මාන්නයක් නැති, කෙලෙස් නැති අකම්පිත හිතක්? කාටද දෙවියනුත් කැමති වන්නේ? ඇත්තෙන්ම මා තුලයි තියෙන්නේ දමනය කළ හිඳුරන්. රියදුරෙක් අශ්වයන්ව හොඳ හැටියට දමනය කරගත්තා වගේ මටයි තියෙන්නේ
මාන්නයක් නැති කෙලෙස් නැති අකම්පිත සිතක් මට තමයි දෙවියන් කැමති. මේ ගාථා වදාළේ චූලක රහතන් වහන්සේ. ඒ මනරුන්ගේ බෙල්ල නිල් පාටයි. ලස්සන පිල් කලඹක් තියෙනවා. කොටත් ලස්සනයි. ඒ මොනරු ලස්සනට නාද කරනවා. මේ පොළොව පවා තනකොළ වලින් වැහිලා තියෙන්නේ. ලස්සන නිල් පාටින් ගලා බහින වතුර ටිකක් හරි මාගේ. අහසේ තියෙන වලාකුළුත් ලස්සනයි. ලස්සන හිතක් තියෙන කෙනාගේ ස්වභාවයත් ඔන්න ඔය වගේ. ඒ නිසා ධ්‍යාන වඩන්න. සම්මා සම්බුදු සසුනක පිහිටලා කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න තියෙන එක කොයිතරම් හොඳද? දැකීමට දුෂ්කර ඒ සුදු අමා නිවන මේ සිතින් ස්පර්ශ කරන්ට ඕන. මේ ගාථා වදාළේ පච්චය රහතන් වහන්සේ. මම මහාන වෙලා හරියටම දවස් 5යි. තවම අරහත්ත්වයේ පිණිස නිවන් මගේ පුහුණු වන කෙනෙක්. ඉතින් මං කුටියට ගියා. මෙන්න මේ විදියට අදිෂ්ඨානයක් ඇති කරගත්තා. මේ තණ්හාව නැමැති හුල උදුරා දමන තාක්ම මන් දාන ගන්නේ නෑ. මං කිසිම දෙයක් පානය කරන්නේත් නෑ. මං කුටියෙන් පිටතට යන්නේත් නෑ. මේ ශරීරය එක පැත්තකටවත් හරවලා හාන්සි කරවන්නේත් නෑ. බලන්න මං කොයිතරම් දැඩි වීරියකින්ද මේ නිවන් මඟ අනුගමනය කළේ. ඉතින් මට පුළුවන් වුණා ත්‍රිවිද්‍යාව ලබා ගන්නට, බුද්ධ ශාසනය සම්පූර්ණ කර ගන්නට. මේ ගාථාව දාලේ මාතංග පුත්ත රහතන් වහන්සේ. දැන් හරිම සීතලයි. දැන් ගොඩාක් රස්නේ. දැන් ගොඩාක් හවස් වෙලා. මෙහෙම කියා තමන්ගේ දියුණුව පිණිස තියෙන කාලය අතපසු කරගන්න මිනිස්සුත් ඉන්නවා. අන්න ඒ උදවිය දුර්ලභව ලැබුණ මේ අවස්ථාව අතපසු කරගන්නවා. ඔය සීතල රස්නේ කියන දේවල් තනකොළ ගහක් තරමටවත් ගණන් ගන්නට හොඳ නෑ. ඇත්තෙන්ම පුරුෂයෙක් කළ යුතු විදියට වැඩ කළොත් එයා සපේන් පිරිහින්නේ නෑ. මම නම් ඔය හීතන, කුසතන, වැලු, සවැන්දරා, මුදුතන ඕවා දුරින්ම දුරු කළා දානවා. මං චිත්ත විවේකයමයි පුරුදු කරන්නේ.
ගාථා වදාළේ යසෝජ රහතන් වහන්සේ. එයාගේ අත්පා කළු වැල්පුරුක් වගේ ගොඩාක් කිට්ටුයි. නහරවැල් පවා ඉලිප්පිලා තියෙන්නේ. නමුත් ඒ කෙනා ගන්න ආහාරයේ අර්ථය දන්නවා. එයාට අදීන මනසක් තියෙනවා. එයා භාවනා කරන්ට යනවා අරන්නේ මහා වනාන්තරයේ මැද්දට. එහිදී ලේබුණ මැසි මදුරුවන් එයා වට කරගෙන පහර දෙනවා. එතකොට ඒ වීරියවන්ත භික්ෂුව ඊතා හොඳ සිහියෙන් ඉවසගෙන ඉන්නවා. යුද්ධයකට පැමුණුන හස්ති රාජෙක් වගේ. තනියම වාසය කරන එක බ්‍රහ්මෙක් වගේ. දෙන්නෙක් සිටියොත් දෙවියන් වගේ. තුන් දෙනෙක් සිටියොත් ගමක් වගේ. ඉතින් ඊට වැඩි වුණොත් කෝලාහලයක් තමයි. මේ ගාථා වදාළේ අභිභූත රහතන් වහන්සේ. දැන් මෙතනට රැස්ුණ පින්වත් ඥාතිවරුනි, ඔයාලා මං කියන දේ අහන්න. මං ඔයාලට බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය කියලා දෙන්නම්. ආයමත් ඉපදින්න සිදුවීම දුක්ඛමයි. ඒ නිසා වීරිය කරන්න. කම්මැලි කමින් අත් මිදෙන්න. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අනුගමනය කරන්න. බටපතුරු වලින් කළ ගයක් සුණු විසුණු කරලා දාන හස්ති රාජෙක් වගේ මේ මාර සේනාව නැති කරන්න. යම් කෙනෙක් මේ ධර්ම විනයේ අප්‍රමාදීව හැසිරුණොත් ඉපදෙන මැරෙන සංසාරයේ අත්හැර සියලු දුක් අවසන් කොට අමා නිවන් දකින්නට ඔහුට පුළුවන්. මේ ගාථා වදාළේ භගු රහතන් වහන්සේ. මං හිතේ හරීම නිදිමතින්. මං කුටියෙන් එළියට ආවෙත් නිදිමතේමයි. සක්මන් කරන්ට හිතාගෙන සක්මන්ට ගොඩ වුණෙත් නිදිමතේම. මං එතනම ඇදගෙන වැටුණා. මං ඉතින් ආයිමත් නැගිට්ටා. අත්පාවල තිබුණ වැලි පිස දැම්මා. ආයිමත් සක්මනට ගොඩ වුණා. හිත හදාගෙන සක්මන් කළා. හොඳට සිත එකඟ කරගත්තා. ඒ තුලින්ම මට යෝනිසෝ මනසිකාරය ඇති වුණා. ප්‍රකට වුණේ සංස්කාරයන්ගේ ආදීනවමයි. අවබෝධයෙන් යුතුවම කලකිරීම තුල සිත පිහිටියා. එනිසාම මගේ සිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. මේ ධර්මයේ ආශ්චර්යය බලන්න මට පුළුවන් වුණා. ත්‍රිවිද්‍යාව ලබා ගන්නට මම බුද්ධ ශාසනය
සම්පූර්ණ කරගත්තා. මේ ගාථා වදාළේ ජම්බුක රහතන් වහන්සේ. මං අවුරුදු 55ක්ම හිටි නිරුවතින්. ඇඟ පුරාම දූවිලි තවරගෙන හිටියා. මාසයකට එක වේලක් ආහාර වශයෙන් ආහාර බිඳුවක් දිව මත තිබ්බා. කෙස්රැවුල් උදුරලා දැම්මා. වාඩි වෙන ආසන ප්‍රතික්ෂේප කළා. තනි කකුලින් හිටගෙනත් හිටියා. වියලි අසුචිත් කෑවා. කිසිම ආරාධනාවක් බාරගත්තේ නැහැ. මේ විදියට බොහෝ අපායගාමී පවුමයි මං කළේ. කෙලෙස් සැඩපාරි ගිලිමින් සිටිද්දී මට බුදුරජාණන් වහන්සේව සරණ යන්ට ලැබුණා. මේ උතුම් තිසරණේ වෙත මගේ පැමිණීම බලන්න, ධර්මයේ ආශ්චර්ය බලන්න මට පුළුවන් වුණා ත්‍රිවිද්‍යාව ලබා ගන්නට. මම බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා. මේ ගාථා වදාළේ සේනක රහතන් වහන්සේ. මං එදා ගයා තීර්ථයට ආවේ නැකත් කෙලියක් බලන්ට. ඇත්තෙන්ම මං එවිත් තිබුණේ නියම තැනට. එදා උතුම් වූ දහම් දෙසමින් වැඩ සිටිය සම්බුදුරජාණන් වහන්සේව මට දැක ගන්නට ලැබුණා. උන්වහන්සේට තියෙනවා මහා ප්‍රඥා ලෝකයක්. ශ්‍රාවක ජනතාවට සැබෑම ආචාර්යවරයෙක්. තුන් ලෝකයටම අග්‍රයි. තුන් ලෝකයටම නායකයාණන් උන්වහන්සේ තමයි. උන්වහන්සේ තමයි දෙවි මිනිසුන්ගේ මුනිවරයාණන්. ඒ දර්ශනී පවා අසහාය දෙයක්. උන්වහන්සේ මහා හස්ති රාජෙක් වගේ මහා වීරියකින් යුක්තයි. මහා තේජසකින් යුක්තයි. කෙලෙස් රහිතයි. කෙලෙස් ඇත්තෙම නැහැ. කිසිම ආකාරයකින් බියක් නැති මාගේ ශාස්ත්‍රූන් වහන්සේව මට එදා දැක බලා ගන්නට ලැබුණා. ඉස්සර මං නොයෙක් මතවාද වලින් කිලිටි වෙලා දූෂණය වෙලා හිටියේ. නමුත් දැන් මේ සේනකව ඒ සියලු කෙලෙස් ගැටවලින් නිදහස් කරලා දැම්මේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. රාහුල රහතන් වහන්සේ වදාළ ගාථා. මට සිද්ධාර්ථ කුමාරයන්ගේ පුතා වෙන්න ලැබුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුතා වෙන්නත් ලැබුණා. දෙපැත්තෙන්ම පුත්‍රවණක් වෙන්න මට වාසනාව තිබුණා. එනිසා
නුවණැති සබ්‍රහ්මචාරින් වහන්සේලා රාහුල භද්‍ර කියලා මට අමතනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයෙක් වන මාත් ධම්මැස ලබා ගත්තා. ආශ්‍රව නැති කරගත්තා. පුනර්භවයක් නැති කරගත්තා. අරහත්වයටපත් වුණා. ලෝකයාගේ පුද සත්කාරවලට මං සුදුස්සෙක් වුණා. මං ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. ඒ අමා නිවන් සුව මං ලබා ගත්තා. ඒ වුණාට ලෝකේ බොහෝ දෙනෙක් කාමයෙන් අන්ධ වෙලා ඉන්නේ. කෙලෙස් දැල තුල පැටලිලා ඉන්නේ. තණ්හාවෙන් වැහිලා ඉන්නේ. ප්‍රමාදී ජනතාවගේ යහළුවා වන මාරයාට එයාලා බැඳිලා ඉන්නේ. දැලක හිර වුණ මාළු රංචුවක් වගේ. මම නම් ඒ කාමයන් බැහැර කළා. ඒ මාර බන්ධනේ කඩල බිඳලා දැම්මා. තණ්හාව මුලින්ම උදුරලා දැම්මා. මම සිහිල්ලුණා. නිවිලා ගියා. මේ ගාථාව දාලේ රාජදත්ත රහතන් වහන්සේ. මම භික්ෂුවක්. ඉතින් මං එදා අමුසොහොනට ගියා. සොහොනි අත්හැර දාලා තිබුණා ස්ත්‍රියකගේ මල සිරුරක්. ඒ මලකුණ පුරාම පණුව පිරී තිබුණා. ඒ පණුවන් ඒ මලකුණ කකා හිටියේ. ඒ වගේ පාපී මලකුණක් දකිනකොට සාමාන්‍යයෙන් ඇතිවෙන්නේ පිළිකුලක්. ඒත් මට සිදු වුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. මට රාගය ඇති වුණා. අසුචි වැగిරෙන ඒ මලකුණ දිහා මම බලාගෙන හිටියා. අන්ධෙක් වගේ. බතක් කිදින කාලයකට අඩු වෙලාවකට මං එතනින් ඉවත් වුණා. ඊතා හොඳින් සිහියක් නුවණක් පිහිටුවාගෙන මම පැත්තකින් වාඩි වුණා. එනිසාම මා තුල යෝනිසෝ මනසිකාරය ඇති වුණා. සංස්කාරයන්ගේ ආදීනව ප්‍රකට වුණා. අවබෝධයෙන් යුතු කලකිරීම තුලයි සිත පිහිටියේ. එනිසාම මගේ සිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. සද්ධර්මයේ ආශ්චර්යය බලන්න මට පුළුවන් වුණා ත්‍රිවිද්‍යාව ලබා ගන්නට. මම බුදු සසුන සම්පූර්ණ කරගත්තා. මේ ගාථා වදාළේ යසදත්ත රහතන් වහන්සේ. මෝඩ කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නේ වැරදි හොයන අදහසින්මයි. එයා ධර්මයෙන් ඈත ඉන්න කෙනෙක්. අහසට පොළොව වගේ. මෝඩ කෙනා
බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නෙත් වැරදි හොයන අදහසින්මයි. එයා පිරිහිලා යනවා. කලවර වේගෙන යන සඳක් වගේ. මෝඩ කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නේ වැරදි හොයන අදහසින්මයි. එයා සද්ධර්මයෙන් ඈත් වෙනවා. එයා වේලිලා යනවා. දිය සිදුන තැනක ඉන්න මාළුවෙක් වගේ. මෝඩ කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නෙත් වැරදි හොයන අදහසින්මයි. එයා ධර්මයේ තුල වැඩෙන කෙනෙක් නොවේ. කුණු වෙච්ච පැලයක් කුඹුරක හිටෙවුවා වගේ. නමුත් නුවණ තියෙන කෙනා සතුටු සිතින්මයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්නේ. එයා සියලු කෙලෙසුන් නැති කරලා දානවා. අමා මහ නිවන සාක්ෂාත් කරනවා. පරම සාන්තියට පැමිණෙනවා. නිකලෙස් සිතින් පිරිනිවන් පානවා. මේ ගාථා වදාළේ සප්පදාස රහතන් වහන්සේ. මම මහාන වෙලා අවුරුදු 25ක්ම ගෙවුණා. ඇසුරු සනක් පමණ කාලයක්වත් මට සිතේ සමාධියක් ඇති කරගන්නට බැරි වුණා. සිතේ ඇතිවන කාමරාගින් මං හරියට පීඩා වින්දා. සිතේ එකඟ බවක් තිබුණෙම නැහැ. අන්තිමේදී හඬා වැළපෙමින් හිසේ අත් බැඳගෙන වෙහිරින් වෙහෙරට ගියා. ආයුධයක් අරගෙන හරි මං දිවිනසා ගන්නවා. මේ ජීවිතයේ ඇති ඵලය කුමක්ද? මං පැවිදි වුණේ ශ්‍රද්ධාවෙන්මයි. ඉතින් මං වගේ කෙනෙක් මේ උතුම් ජීවිතය අත්හැරලා දාලා ගිහියෙක් වශයෙන් කොහොමද මැරෙන්නේ? ඉතින් මං දැලි පිහියක් අතට ගත්තා. ඇඳේ වාඩි වුණා. බෙල්ලේ නහර කපා දාන්නට හිතාගෙන හිටියේ. දැලි පිහිය බෙල්ලට තිබ්බා. ඒ තුලින්ම මට යෝනිසෝ මනසිකාරය ඇති වුණා. මේ කෙලෙස් වල ආදීනව ප්‍රකට වුණා. අවබෝධයෙන් යුතුවමයි කලකිරීම තුල සිත පිහිටියේ. ඒ තුලින් මගේ සිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. මේ ධර්මයේ ආශ්චර්යය බලන්න මටත් පුළුවන් වුණා ත්‍රිවිද්‍යාව ලබා ගන්නට. බුද්ධ ශාසනය මං සම්පූර්ණ කරගත්තා. මේ ගාථා වදාළේ මහා චුන්ද රහතන් වහන්සේ. බණහන්ට කැමති කෙනා තුල ධර්මඥානෙ වැඩෙනවා. අන්න ඒ ධර්මඥානෙ තුලින් තමයි එයාගේ ප්‍රඥාව වැඩෙන්නේ. යථාර්ථය අවබෝධ කරගන්නට ඒ ප්‍රඥාවෙන් පුළුවනි. යථාර්ථය අවබෝධ කළාමයි සැප ලැබෙන්නේ. දුර ඈත වනසිනසුන් වලයි ඉන්ට ඕන.
සංසාර බන්ධනයෙන් නිදහස් වෙන්න හිතාගෙනමයි ධර්මයේ හැසිරෙන්නත් ඕනේ. ඉතින් ඈත වනී වාසය කරන්නට අකමැති නම් එයා තමන්ගේ ඉඳුරන් හොඳින් රැකගෙන හොඳින් සිහිය පිහිටුවාගෙන උතුම් ස්වාමින් වහන්සේලා සිවණේ වාසය කරන්නට ඕන. මේ ගාථා වදාළේ ජෙනිත රහතන් වහන්සේ. මං ඉපදුන කුලී ගැන හරියට මත් වෙලා හිටියේ. සැප සම්පත් වලින් මම මත් වෙලා හිටියේ. රූප ස්වභාවෙන් මං හරි ආඩම්බරයි. මට සමාන කෙනෙකුට හෝ වැඩිහිටි කෙනෙකුට හෝ ගරු කළේ නෑ. තදින්ම හිතට අරගෙන මං හිටියේ. මං කොච්චර මෝඩද කිව්වොත් අහංකාරකම නැමැති කොඩිය ඔසෝගෙන හිටියේ. ඒ තරම්ම මාන්නයක් මට තිබුණා. මව්පියන්ටවත් මං ගරු කළේ නෑ. ගරු කළ යුතු කිසි කෙනෙකුට මං ගරු කළේ නෑ. නමුත් නෝනෙත්තන් දමනය කරන තුන් ලෝකයටම අග්‍ර වූ උතුම් වූ පුරුෂ ධම්ම සාරථී වූ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන බබලන හිරු මඩලක් වගේ වඩින හැටි මම බලාගෙන හිටියා. මගේ සිත ගොඩාක් පැහැදුනා. සියලු මද මාන මං වීසි කරලා දැම්මා. සියලු සතුන්ට උත්තම වූ ඒ බුදුරජාණන් වහන්සේ ළඟට දුවගෙන ගිහින් උන්වහන්සේගේ සිරිපතුල් ළඟ මං ඇද වැටුණා. මං උන්වහන්සේට වන්දනා කළා. මගේ අතිමානය හීනමානයත් ඔක්කොම නැති වුණා. අස්මිමානයත් නැති කරලා දැම්මා. හැම මානයක්ම වනසලා දැම්මා. මං අරහත්ත්වයටපත් වුණා. මේ ගාථා වදාළේ සුන්දර සමුද්ද රහතන් වහන්සේ. ඒ කාන්තාව ලස්සනට ඇඳලා හිටියේ. කනකර ආභරණ වලින් සැරසිලා හිටියේ. මල් මාලාවකුත් පැලඳගෙන හිටියා. ඔව්, පාට කරපු පා දෙකක් ඇයට තිබුණේ. ඇය විසඟනක් රත්තරන් සෙරප්පු දෙකක් දාගෙන හිටියා. ඉතින් ඇය ඒ සෙරප්පු දෙක ගැලෙව්වා. මං ළඟට වැඳගෙන ආවා. මිහිරි මොලොක් බසින් මෙන්න මෙහෙමයි කිව්වේ. ඔයා පැවිදි වෙලා හිටියත් තවමත් තරුණයි. මං කියන දේ අහන්න. මනුස්ස ලෝකෙ විඳින්න තිබෙන සැප විඳලා ඉන්න. මං ඔයාට සෑම සම්පතක්ම දෙනවා. මං ඔයාට මේ ඇත්තමයි කියන්නේ. ගින්දර වුණත් ගෙනල්ලා දෙන්නම්. අපි දෙන්න වයසට ගිහින් හැරමිටි ගහන කාලේ ආවහම මහාන වෙමු. ඉතින් එතකොට අපි මේ ලෝක දෙකම ජයගත්ත වෙනවා. ලස්සනට ඇඳගෙන කනකර ආභරණ වලින් සැරසිලා මං ඉදිරියේ වැඳගෙන මට ආයාචනා කර කර සිටියේ
ඒ විසඟෙන්න දැකලා මං දුටුවේ මාර්යා අටවපු තොණ්ඩුවක්. ඉතින් ඒ තුලින්ම යෝනිසෝ මනසිකාරය මට ඇති වුණා. ප්‍රකට වෙලා ගියේ මේ කාමයන්ගේ ආදීනවමයි. අවබෝධයෙන් යුතු කලකිරීම තුල මගේ සිත පිහිටියා. එනිසාම මගේ සිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. ධර්මයේ ආශ්චර්යය බලන්න මටත් පුළුවන් වුණා ත්‍රිවිද්‍යාව ලබා ගන්නට. බුද්ධ ශාසනය මං සම්පූර්ණ කරගත්තා. මේ ගාථා වදාළේ භද්ද රහතන් වහන්සේ. මං තමයි පවුලේ සිටි එකම දරුවා. අම්මා තාත්තා මට හරිම ආදරෙයි. නොඑක් වත් පිළිවෙත් කරලා බාරහාර වෙලයි මං ඉපදුනේ. ඇත්තෙන්ම අම්මා තාත්තා දෙන්න මට ගොඩාක් ආදරෙයි. මගේ යහපත ගැනමයි එයාලා හිතුවේ. ඉතින් අන්තිමේදී එයාලා මාවත් වඩාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට අරගෙන ගියා. ස්වාමීනි, මේ දරු සිඟිත්ත ලබා ගත්තේ ගොඩාක් දුක් විඳලා. මේ දරුවා හරි සිව්මැලි. සැපදීලයි හැදුවේ. ඉතින් අපි හිතුවා ලෝකයට යහපත උදා කරන නාථ දින වූ ඔබ වහන්සේගේ ශිෂ්‍යෙක් හැටියට මේ සිඟිති දරුවව තබා ගැනීමට දැන් පූජා කරන්න ඕන කියලා. ශාස්ත්‍රුන් වහන්සේ මාව පිළිගත්තා. ආනන්ද හාමුදුරුවන්ට මෙහෙම කිව්වා. ආනන්ද, ඉක්මනට මේ දරු සිඟිත්තව පැවිදි කරන්ට. මේ දරු සිඟිත්තා අද්විතීය පුරුෂයෙක් වෙනවා. ශාස්ත්‍රුන් වහන්සේ මහව මහාන කරලා වෙහෙරට වැඩියා. දවල් කාලේ ගෙවෙන්න ඉස්සර වෙලා සුළු වෙලාවකින් මගේ සිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. ඉතින් එදා හවස් වරුවේ භාවනාවෙන් නැගී සිටිය ශාස්ත්‍රුන් වහන්සේ පින්වත් භද්‍ර පහාට එන්න කියලා මට වදාළා. ඒක තමයි මගේ උපසම්පදාව. මං උපසම්පදාව ලබනකොට වයස අවුරුදු 7යි. මටත් පුළුවන් වුණා ත්‍රිවිද්‍යාව ලබා ගන්නට. මේ සත්‍ය ධර්මය ආශ්චර්යයි.